Hello children, ආදරණීය දුවේ පුතේ. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දූල පුතාලා වෙනුවෙන් මේ වීඩියෝ එක සකස් කළේ. දැන් අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලැබිලා තියෙන අවස්ථාව. ගොඩක් දූල පුතාලා හොඳින් සමත් වෙලා තියෙනවා. පසුගිය කාලේ මම අප්ලෝඩ් කරපු පාඩම් ගොඩක් ඒ අයට උදව් වුණා කියලා දූල පුතාලා කමෙන්ට් කරලා තියෙනවා. මම සිතනවා මෙවර විභාගයට ලියන දූල පුතාලටත් විශිෂ්ට සාමර්ථ්‍යයක් ලබා ගන්න මෙම පාඩම් ඉවහල් වෙයි කියලා. මම සුබ ප්‍රාර්ථනා කරනවා දූල පුතාලා හැමෝටම. එහෙනම් අපි පාඩමට යමු. මේ තියෙන්නේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එකේ උඩින්ම තියෙන කොටස. ඒක උඩින්ම ඔයාලගේ උඩින්ම තියෙනවා සියලුම හිමිකම් ඇවරිනි කියලා. මේක ප්‍රැක්ටිස් පේපර් එකක්. පුහුණු වෙන්න තියෙන පේපර් එකක්. විභාගයේ මේ අපේ විෂය අංකය ඉංග්‍රීසි විෂය අංකය තියෙනවා 31 කියලා තියෙනවා. අපොස අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2021 දෙසැම්බර් කියලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව 1 පැය එකක් ලැබෙනවා. ඒ වගේම දකුණු අත පැත්තේ ඔයාලට 1 සිට 8 දක්වා අංක යොදලා තියෙනවා. ඉස්සරහින් කොටුවක් තියලා තියෙනවා. ඒ තියලා තියෙන්නේ එක එක ප්‍රශ්නයට ඔබ ලබාගත් ලකුණු ඇතුළත් කිරීමටයි. මේ පළවෙනි පේපර් එකේදී ලකුණු 5 බැගින් ලැබෙනවා. එතකොට 8ක් 5 8ක් 40ක්. ලකුණු 40ක් ඔබට පළවෙනි පේපර් එකට ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි පේපර් එකේදී ඔබ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය යටින් paper 2 කියලා සඳහන් කරන්න තියෙනවා. මේ පේපර් එකේම final marks අවසාන ලකුණ මේකේ සඳහන් කරන්න තියෙනවා. එතකොට මේ පළවෙනි පේපර් එකේ තමයි ඔක්කොම ලකුණු ඇතුළත් වෙන්නේ. ඊළඟට ඕගලන්ට දකින්න පුළුවන් check by කියලා. මේ පේපර් එක පරීක්ෂා කරන උත්තර පරීක්ෂක වරයා මේ පේපර් එකේ ලකුණු ඇතුළත් කරලා දෙනවා චෙක් කරන්න තවත් පරීක්ෂකවරයෙකුට. එතුමා නැත්නම් එතුමිය චෙක් කරලා හොඳට පරීක්ෂා කරලා එතන අත්සනක් යොදනවා. ඊට පස්සේ මේක පරීක්ෂා කරපු කෙනාගේ අත්සන යොදන් තමයි entered by කියලා තියෙන්නේ. ඔබට විභාගයේ අංකය ලියන්න යටින් ඉඩ තියලා තියෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මේ පත්‍රයේම සපයන්න. ඉංග්‍රීසි පේපර් එකේ සාමාන්‍යයෙන් වෙනත් කොළවල පිළිතුරු ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පේපර් එකේමයි පිළිතුරු ලියන්න තියෙන්නේ. අවශ්‍ය නම් පමණක් ඔයාලට කොලයක් ඉල්ලලා ලියන්න පුළුවන්. රයිට්. එහෙනම් ඒ විදිහටයි අපි මේ පේපර් එකේ මේ මුල්ම කොටස තියෙන්නේ. මේක ඉතින් ඔයාලා දැකලා මේකට හුරු වෙලා තියෙන්න. එතකොට ඉතාමත් පහසු වෙනවා. ඔන්න අපි දැන් පළවෙනි ප්‍රශ්නයට යන්නයි හදන්නේ. Test 1. Match the following notices with the places given below. Match කරන්න තියෙන්නේ. ගලපන්න තියෙන්නේ. Following notices පහත දැන්වීම ගලපන්න. With the places given below. Places කියන්නේ ස්ථාන සමග. With the places කියන්නේ ස්ථාන සමග given below. පහත දී ඇති. Write the letter of the matching notice in the given box. එතකොට ගැලපෙන notice එකේ අකුර ලියන්න තියෙනවා කොටුව ඇතුලේ. The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. අපි එන ඉස්සර වෙලාම මේ question එක ඉතාමත් පහසු එකක් තමයි පළවෙනි ප්‍රශ්නය ඔයාට එන්නේ. පොඩ්ඩක් කියවලා බලන්න වෙනවා. ඔන්න උඩින්ම notices කීපයක් තියෙනවා. The management cannot accept responsibility for loss or damage of vehicle. මේ වගේ notices අපි දැකලා තියෙනවා. විවිධ ස්ථානවල ගහලා තියෙනවා. B. Please use the pedestrian crossing. Do not blow the horn. Please switch off your mobile phones. Reserved for clergy. Do not feed animals. ඔන්න notices ටික තියෙනවා. Places යටින් තියෙනවා. In the road, near the hospital, in a bus, in a car park or supermarket, in the public library, in a zoo. ඔන්න ඔය විදිහට අපිට ස්ථාන තියෙනවා. අත් බලමු පළවෙනි notice එක කියලා. The management cannot accept responsibility for loss or damage of vehicles.
The management, පරිපාලනය, cannot accept, භාරගත නොහැකි. Responsibility, වගකීම. For loss or damaged vehicles, වාහනවල හානිවීම, නැතිවීම පරිපාලනයට භාරගත නොහැකි කියලා ගහලා තියෙනවා නෝටිස් විශේෂයෙන්ම ඔය shopping complex වල car park වල ගහලා තියෙනවා. අපිට අවුරුදු කාලෙට එහෙම දැක් ගන්න පුළුවන් නේ. ඉතින් ඒගොල්ලෝ බාර ගන්නෑ වාහන නැති වුණා. ඒකේ වගකීම. So the answer is in a car park or a supermarket. Right, next one, B. Please use the pedestrian crossing. Please use කරුණාකර භාවිතා කරන්න. Pedestrian crossing කියන්නේ පදික මාරුව. කහ ඉර භාවිතා කරන්න. එහෙනම් ඒක තියෙන්නේ in the road. පාරේ. ඒක ආන්සර් එක දීලම තියෙනවා. C. Do not blow the horn. Do not blow the horn. නලාව නාද කරන්න එපා. එහෙනම් හොස්පිටල් එකක් ඉස්සරහා තමයි එහෙම තියෙන්නේ. Okay, next one. Please switch off your mobile phones. කරුණාකර ඔබේ mobile phone ක්‍රියාවිරහිත කරගන්න. In the public library, මහජන පුස්තකාලය තමයි අපිට දකින්න ලැබෙන්නේ එහෙම. Reserved for clergy, පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත. බස් එක, in a bus, you can see it. Do not feed animals, සතුන්ට ආහාර දෙන්න එපා. Okay, in a zoo, සත්තු වත්තක තමයි අපිට ඒවා දකින්න ලැබෙන්නේ. මේ විදිහට ඔයා මේවට පිළිතුරු සැපයුවා නම් ලකුණු 5ක් ලබා ගන්න පුළුවන්. හොඳින් කියවීම ඉතාම වැදගත් වෙනවා. Okay, question number 2. Fill in the blanks in the following dialogue. පහත දෙබසේ හිස්තැන් පුරවන්න. Use the words given in the box. කොටුව තුල දී ඇති වචන භාවිතා කරන්න. Write the letter of the correct word in the space given. පිළිතුරේ අංකය පිළිතුරේ අකුර ලියන්න. letter කියන්නේ අකුර ලියන්න හිස්තැන්. The first one is done for you. පළවෙනි එක කරලා තියෙනවා. ගොඩාක් මේ දූල පුතාලා මේ වගේ හිස්තැන් පුරවන්න තිබුණාම මේ වචනෙම ලියන්න තමයි උත්සාහ කරන්නේ. වචන වලින් හිස්තැන් පුරවන්න. ඒ වුණාට මේකේ කියලා තියෙන්නේ අකුර ලියන්න කියලා. අපි ඒ ආකාරයට කරන්න ඕනේ. Hi. අපි ඉස්සෙල්ලාම ඩයලොග් එක නිකම්ම කියවගෙන යමු. Hi. Why were you absent last week? Did you have any program? Hi. Last week I had my practice in blank. I was in Colombo. Wow. You are being selected to the blank tour. Yes, of course. Blank next week, next month. My congratulations. I'm blank of you. Thank you very much. Indian means flying, fraud, special, camp. ඔන්න ඔය වචන අපිට යොදන්න තියෙනවා. Hi. Why were you absent last week? Did you have any special program? ඔයා ගිය සතිය ආවේ නැත්තේ? ඔයාට මොන හරි විශේෂ වැඩසටහනක් තිබුණාද? Hi. Last week I had my practice in camp. මගේ පුහුණු කඳවුර තිබුණා. I was in Colombo. මම හිටියේ කොළඹ. Wow. You have been selected to the tour. It means ඒ කියන්නේ it means you have been selected. ඔබ තේරිලා තියෙනවා. To the Indian tour. Indian tour එකට ඔයා තේරිලා. Yes, of course. ඇත්තටම. C. Flying next month. ගුවන් ගත වෙනවා ලබන මාස. My congratulations. මගේ සුබ පැතුම්. I'm proud of you. මම ඔබ ගැන ආඩම්බර වෙනවා. මේ විදිහට අපිට හිස්තැන් පෙරවීම කරන්න තියෙනවා. Okay, next one. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. Test 3. අනිවාර්යයෙන්ම මේ වගේ පින්තූරයක් දීලා හිස්තැන් පෙරවන්න එන්න. Right. Study the picture. අධ්‍යයනය කරන්න පින්තූරය. Fill in the blanks with the words given in the box. කොටුව තුල දී ඇති වචන භාවිතා කරන්න. The first one is done for you.
පළවෙනි එක ඔබ වෙනුවෙන් කර ඇත. Okay, now let's see. This picture shows a beach. A ship is blank in the sea. The sun is blank in the evening. The beach is crowded with both blank and children. So many children are playing blank blank. Only one boy is blank a kite while his younger brother is blank on his father's blank. The man sitting on the left corner is drinking blank with a blank. The boy walking blank. The sea has a skateboard in his hand. ඔය විදිහට අපිට මේ කියවන්න ඕනේ. ඉස්සෙල්ලා කියවලා පොඩි අදහසක් ගන්න තියෙනවා. අපි දැන් වචන ටිකක් කියවලා බලමු. Setting towards shoulders, adults, straw, sailing, flying, games, happily, king coconut, sitting. Okay, ඔන්න අපි දැන් ඒ සියල්ල පිළිබඳ අදහසක් ගත්තා. දැන් අපි ෆිල් කරන්න යන්නේ. This picture shows a beach. මේ පින්තූරෙන් පෙන්නන්නේ මුහුදු වැල්ලක්. A ship is sailing, යාත්‍රා කරනවා, in the sea. The sun is setting, බහිමින් තිබෙනවා, in the evening. The beach is crowded with, මේ beach එක crowd, සෙනගින් පිරලා තියෙනවා, with both, දෙගොල්ලගෙන්ම, and children කියන අගට තියෙනවා, ළමයින්ගෙනුයි, එහෙනම් අනිත් අය කවුද? Adults, වැඩිහිටියෝ. So many children are playing. ගොඩාක් ළමයි සෙල්ලම් කරනවා, playing, මොනවද සෙල්ලම් කරන්නේ? Playing games. Very, ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ කොහොමද? Very happily, බොහොම සතුටින්. Only one boy is, එක පිරිමි ළමෙක් පමණක්. Only one boy is, මොකද කරන්නේ? Flying a kite, සරුංගලයක් යවනවා, flying a kite. While his younger brother, ඒ අතරතුරේදී ඔහුගේ මල්ලි is, මොකද කරන්නේ? Sitting, වාඩි වෙලා ඉන්නවා, on his father's shoulders, ඔහුගේ තාත්තගේ උරහිස් මත වාඩි වෙලා ඉන්නවා. The man sitting on the left corner is drinking. The man sitting on the left corner, in the left corner, වම් කෙළවරේ වාඩිලා ඉන්න මිනිසා බොමින් සිටිනවා. මොනවද බොමින් සිටින්? A king coconut, තැඹිලි ගෙඩිය, with a straw එකකින් තමයි තැඹිලි ගෙඩිය බොමින් ඉන්නේ. The boy walking, ඇවිදගෙන යමින් සිටින ළමයා. කොහෙටද ඇවිදගෙන යන්නේ? Towards the sea, මුහුද දෙසට ඇවිදගෙන යමින් සිටින ළමයා. Has a skateboard in his hand. Skateboard එකක් තියෙනවා ඔහුගේ අතේ. Like that we have to fill in the blanks. Okay. Question number 4. Read what the following students hope to do in the future. අනාගතයේදී මේ ළමයි කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන කියවන්න. Match with what they must do and write the correct letter in the box in front. ඒගොල්ලෝ මොනවද කරන්න ඕනේ ඒ සඳහා කියන කොටසෙන් අකුර තෝරලා ලියන්න තියෙනවා. One is done for you. Supun wants to be a computer operator. Nipuni hopes to be a doctor. Aziz has an idea to start a small tailor shop. Vimani wants to drive her father's car. Dipun hopes to go abroad with his uncle. Sureka likes to be a dancer. Okay, answers. Buy a sewing machine. Get a passport. Follow a computer course. Attend a dancing class. Get a driving license. Enter the medical faculty. Okay, Supun wants to be a computer operator. Supun to computer operator කෙනෙක් වෙන්න ඕනේ. C. Follow a computer course. එයා follow කරන්න ඕනි computer course එක. Nipuni hopes to be a doctor. නිපුණි බලාපොරොත්තු වෙන doctor කෙනෙක් වෙන්න. Then what's the answer? F. Enter the medical faculty. Enter the medical faculty.
medical faculty එකට ඇතුළත් වෙන්න ඕනේ. Asis has an idea to start a small tailor shop. අසිස්ට බලාපොරොත්තුවක් තියෙනවා අදහසක් තියෙනවා start කරන්න tailor shop එක. එහෙනම් buy a sewing machine. එයා මිලට ගන්න ඕනේ මහන මැසිමක්. A. Vimani wants to drive her father's car. විමානිට ඕනි තාත්තගේ කාර් එක පදවන්න. එහෙනම් get a driving license. license එකක් ගන්න ඕනේ. E. Dipun hopes to go abroad with his uncle. Dipun බලාපොරොත්තු වෙනවා to go abroad පිටරට යන්න with his uncle සමග. එහෙනම් passport එකක් අවශ්‍යයි. B. Sureka likes to be a dancer. Sureka කැමති dance කෙනෙක් වෙන්න. එහෙනම් attend a dancing class. D. attend කියන්නේ සහභාගී වෙන්න ඕනේ dancing class එක. Okay. Now let's go to question number 5. Read the text and complete the table given below. The first one is done for you. ඔන්න ඔයාට මේ ඡේදයක් දීලා තියෙනවා. ඒක කියවලා අවශ්‍ය වෙනවා මේ හිස්තැන් ටික පුරවන්න. අපි ඉස්සර වෙලා මේ ප්‍රශ්න ටික කියවලා ඉමු. Two names of polar bear. polar bearගේ නම් දෙකක් ලියන්නයි තියෙන්නේ. ඡේදෙවේ එහෙම්මම කියවන්න අවශ්‍ය නැහැ අපිට. right? Primary prey. එයාගේ මූලිකම prey කියන්නේ ගොදුර. මෙයාගේ මූලිකම. ප්‍රධාන primary කිව්වම අපිට මතක් වෙන්නේ මේ අපි බෝඩි පන්ති තියෙන ඉස්කෝලේ ගැන. primary කියන එකේ තව තේරුමක් තියෙනවා. ප්‍රාථමික කියනවා primary කියන්න. ප්‍රධාන කියන්නත් primary කියනවා. primary prey. ප්‍රධානම ගොදුර ආහාරය. neck බෙල්ල. බෙල්ල ගැන හොයලා ලියන්න තියෙනවා. ears කන් මොන වගේද කියලා සොයලා ලියන්න තියෙනවා. weight කියන්නේ බර. height උස ලියන්න තියෙනවා. reason to have hairy soles. reason කියන්නේ හේතුව. කෙස් සහිත soles කියන්නේ යටිපතුල් තියෙන හේතුව එයාට. use of clothes කියන්නේ මෙයාගේ නියපොතු. නියපොතු වල තියෙන ප්‍රයෝජනෙ ලියන්න. right. අපි බලමු මේ ඡේදය කියන ගමන් මේවට පිළිතුරු සොයමු. okay. Two names of polar bear. ඔන්න polar bearගේ නම් දෙකක්. පළවෙනි පේලිය කියනකොටම අපිට එනවා. polar bear also called white bear, sea bear or ice bear. ඔන්න වචන තුනක්ම අපිට තියෙනවා. තුනෙන් දෙකයි ලියන්න අවශ්‍ය වෙයි. We can write it. White bear, sea bear. Okay, like that. Okay, now let's go to our next question. Primary prey. එයාගේ ප්‍රධාන ගොදුර. අපි කියවගෙන යමු. Polar bear also called white bear, sea bear or ice bear. Great white northern bear found throughout the Arctic region. The polar bear travels long distances over vast, desolate expanses, searching for seals. Its primary prey. Its primary prey කියන එකට ඉස්සරහින් තියෙනවා මොනවා සොයාගෙනද මෙයා යන්නේ. Seals. seal මසුන් තමයි මෙයාගේ primary prey එක. නා අපිට පිළිතුරු සොයාගන්න ලේසි. Okay, next one. Neck. බෙල්ල ගැන කොහොමද බලමු. එතනන් කියවල. It is the largest and most powerful carnivore on land. It has no natural predators or knows to fear of humans, making an extremely dangerous animal. Polar bears are stocky with a long neck. With a long neck. On a long කියලා තියෙනවා. Long neck. Relatively small head. Short rounded ears. ඔන්න කන් ගැනත් තියෙනවා. Short rounded ears. ඔන්න එතකොට long neck දිග බෙල්ලක් තියෙනවා. short rounded ears. කෙටි round කන් තියෙනවා. පාසෙන් සොයාගන්න පුළුවන්. weight බර. weight කියන එක. weight. අපි බලමු weight කියලා තැන කොහෙද තියෙන්නේ කියලා. The male which is much larger than the female weighs කියන්නේ බර වෙනවා. 410 to 730 kilogram. ඔන්න බර තිබෙනවා. Right? We can write it.
410 to 720 kilogram. Height. It grows about 1.6 meters tall. Right? We can write the answer. 1.6 meters tall. Okay, now let's go. Reason to have hairy soles. මෙයාගේ මේ හේතුව කෙස් සහිත යටිපතුල් තියෙන හේතුව. බලමු hairy soles කියලා කොහෙද තියෙන්නේ කියලා. Yes, අපිට hairy soles කියලා මෙතන තියෙනවා. The broad feet have hairy soles to protect. to protect කියන තැන ඉඳන් අපිට answer එක තියෙනවා. To protect have hairy soles to protect and insulate as well as to facilitate movement across ice. Okay, we can get the answer. To protect and insulate as well as to facilitate movement across ice. Like that we can get the answers. අපිට මේ ඡේදය සම්පූර්ණයෙන්ම දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. ඔක්කොම තේරුම් දැනගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය පිළිතුර සොයා ගන්න පුළුවන් ඒ වචන ඔස්සේ ගිහිල්ලා. Okay, like that we can get whole marks. Okay, use of clause. Use of clause. Clause කියන්නේ නියපොතු. බලන්න clause කියලා වචනේ අපි කොහෙද තියෙන්නේ කියලා බලමු. Right. අගටම තියෙනවා. Strong sharp claws help digging through ice and for killing prey. Okay, strong sharp claws help digging through ice and for killing prey. We can write the answer. Help digging through ice and for killing prey. Ice හැරීමට ගොදුර මරා ගැනීමටත් මේ නියපොත්තු උදව් වෙනවා. Okay, right. Question number 6. අනිවාර්යයෙන්ම 6 වෙනි ප්‍රශ්නය අපි දන්නවා එන්නේ notice එකක් ලියන්න නෑ. එහෙම නැත්නම් note එකක් ලියන්න. You need to collect information for the class assignment. ඔබට අවශ්‍යයි එකතු කරගන්න තොරතුරු පන්ති පැවරුම සඳහා. Write a note to your friend. ලියන්න note එකක් යාළුවට. Asking him her to go to the library with you. ඔහුගෙන් හෝ ඇයගෙන් ඉල්ලා සිටිමින් පුස්තකාලයට යන්න එන්න. ඔයා සමග යන්න එන්න කියලා note එකක් ලියන්න තියෙනවා. Include the following. ඇතුළත් කරන්න පහත් සඳහන් දේ. Type of the class assignment. මොන වගේ class assignment එකක්ද? The science, the maths, the English ද කියලා ලියන්න තියෙනවා. Closing date of the assignment. Closing date කියන්නේ මේ බාර දෙන දවස අවසන් දිනේ කවද්ද assignment එක. Date and time to meet. දිනය වෙලාව මුණ ගැහෙන්නේ මොන වෙලාවටද කියලා සඳහන් වෙනවා. Friendly request. මිත්‍රශීලී ඉල්ලීමක්. For his support. ඔහුගේ උදව් ඉල්ලලා මිත්‍රශීලී ඉල්ලීමක් බලාපොරොත්තු වෙනවා. Right. මේක ඉතින් අපිට වචන ප්‍රමාණය දීලා නැහැ. අපිට මේක ඉතාමත් කෙටියෙන් ලියන්න පුළුවන්. අයි බලමු ඉස්සෙල්ලාම අපි date එක දානවා. ඔයාලා දන්නවා note එකක් ලියන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. එතකොට note එකක් ලියනකොට ඉස්සෙල්ලාම අපි date එක දාලා ළඟට යාළුවගේ නම තමයි ලියන්නේ. සහන්. මේ විදිහට ලියන්නත් පුළුවන්. I want to collect some information for my science assignment. මට අවශ්‍යයි තොරතුරු ටික එකතු කරගන්න මගේ science assignment එකට. right එන්නේ එතකොට අපි ලියලා තියෙනවා මොන assignment එකද කියන එක. The closing date is tomorrow. හෙට තමයි අවසන් දිනේ. ඔන්න closing date එකක් දුන්නා. Can you come with me to go to the library? ඔයාට එන්න පුළුවන් මාන් සමග library එකට යන්න. ඔන්න ඉල්ලීමකුත් කළා. Please come to my place at 4 PM today. අද හවස 4ට එන්න අපේ ගෙදරට. right? ඔන්න නම ලියමු. මේ විදිහට අපිට පුළුවන් මේක ලියන්න කෙටියෙන්. අපි බලමු තවත් ලියන විදි කීපයක්. date එක දැම්ම. right. The closing date my science assignment is tomorrow. මගේ science assignment එක අවසන් දිනේ හෙට. I want to collect some information for it. මට ඒක තොරතුරු ටික එකතු කරගන්න ඕනේ. Can you come with me to go to the library? ඔයාට එන්න පුළුවන් මාත් එක්ක library එකට යන්න.
please come to my place at 4 p.m. today. කියලා ওই විදියට අපිට ලියන්නත් පුළුවන්. අපි තවත් විදියක් බලමු. Please come to my place at 4 p.m. to go to the library. කරුණාකර එන්න 4ට අපේ ගෙදරට ලයිබ්‍රරි එකට යන්න. The closing date for my science assignment is tomorrow. My science assignment එකේ closing date එක හෙට. I want to collect some information for it. මට තොරතුරු ටික එකට ලබා ගන්නවා. රශයෙන්. ඔය විදියට අපිට මේ කොයි විදියට ලිව්වත් ඔයාලට ලකුණු 5ක් ලබා ගන්න පුළුවන්. මේ අවශ්‍ය කාරණා ටික ඇතුළත් කරලා. Okay, right. Question number 7. අනිවාර්යයෙන්ම මේ 7 වෙනි ප්‍රශ්නයේ තියෙන්නේ මේ වගේ ඡේදයක් දීලා පිළිතුරු ලියන්නයි තියෙන්නේ. Read the text and answer the question. අපි ඉස්සෙල්ලාම මේ වගේ එකක් ආවම ප්‍රශ්න ටික කියවලා ඉන්නවා. Right. Question number 1. Why did the father want to teach the son a lesson? On a teacher කියලා වැදිලා තියෙන බැරි වෙලා why did the father ඇයි තාත්තට ඕනි උනේ? Why did the father want to teach උගන්වන්න? teach කියලා එන්න ඕනේ teacher කියලා තියෙන්නේ. teach උගන්වන්න ඕනි උනේ the son a lesson පුතාට පාඩමක්. පුතාට පාඩමක් උගන්වන්න ඕනි උනේ ඇයි කියන පළවෙනි ප්‍රශ්න. How many nails did the young boy drive into the wooden fence on the first day? How many nails? Nails කියන්නේ ඇනවලට. ඇන කීයක් මේ තරුණ පුතා drive කරනවා කියන්නේ ඇන ගහනවට drive කරනවා කියලා කියන්නේ. Wooden fence ලී වැටේ ඇන කීයක් ගැහුවද පළවෙනි දවසේ? What was the boy asked to do when he could keep his anger under control? What was the boy asked to do? මොකද්ද ළමයාට කරන්න කිව්වේ? When he could keep his anger under control. එයාගේ තරහව පාලනය කරගන්න පුළුවන් වුණා. මොකද්ද ඔහුට කරන්න කිව්වේ? How long did the boy take to remove all the nails? How long කියන්නේ කොපමණ කාලයක් ගත වුණාද මේ පිරිමි ළමයාට? Remove කියන්නේ ඉවත් කරන්න, ගලවන්න. All the nails. එන ගලවන්න කොපමණ කාලයක් ගියාද? What lesson did the father want to teach the son? මොන පාඩමද තාත්තට ඕන උනේ මේ ළමයාට කියලා දෙන්න තෝරන්න තියෙන්නේ. It is good to say I am sorry so many times. I am sorry කියලා කීප වතාවම කිරීම හොඳයි කියලා. Getting angry is bad. තරහ යෑම නරකයි. But it is good if you can say I am sorry. නමුත් I am sorry කියන එක හොඳයි. Something told in anger. යමක් කිව්වම තරහෙන් hurts the other permanently. අනිත් එක්කෙනා රිද වෙනවා ස්ථිරවම කියන අදහස තියෙනවා. Okay, now let's see. Okay, why did the father want to teach the son a lesson? ඇයි මේ තාත්තට ඕනේ පුතාට පාඩමක් උගන්වන්න? අපිට පළවෙනි වාක්‍යෙම පුළුවන්. There once was a young boy with a very bad temper. එකමත් එක් කාලයක තරුණ පිරිමි ළමයෙක් හිටියා with a very bad temper. ඉක්මනින්ම තරහ යන. එතකොට ඇයි මේ තාත්තට පාඩමක් උගන්වන්න ඕනේ උනේ? දෙවෙනි වාක්‍යය තියෙනවා the boy's father wanted to teach him a lesson. මේ පිරිමි ළමයා තාත්තට ඕනේ වුණා ඔහුට පාඩමක් උගන්වන්න. එතකොට පළවෙනි වාක්‍යය තමයි තියෙන්නේ. එතකොට අපි because කියලා අපිට පටන් ගන්න පුළුවන් නිසා කියලා. right? මේක තමයි answer එක. Because his son was a young boy with a very bad temper. right? Because කියන වචනේ අපි අතින් දාන්න ඕනේ. His son කියන එක කියන්න ඕනේ. ඔහුගේ පුතා. His son was a young boy with a very bad temper. එයාගේ පුතා තරුණ පිරිමි ළමයෙක් ඉක්මනින් කෝප යන. ඉක්මනින්ම තරහ යන පුතෙක් හිටියේ. ඒ නිසායි පාඩමක් උගන්වන්න ඕනේ. How many nails did the young boy drive into the wooden fence? එන කීයක් ගැව්වද? බලමු අපි කොහොමද. මෙන්න මෙතන තියෙන අය 37ක් කියලා තියෙනවා. බලමු මේ වාක්‍ය කියවලා. On the first day of this lesson, the boy had driven 37 nails into the fence. On the 37 කියලා තියෙනවා answer. Yes, ලේසියෙන්ම අපිට පුළුවන් answer එක ලියන්න. 37 nails and 37ක්. Next question. ඔන්න answer එක දීලාම තියෙනවා.
What was the boy asked to do when he could keep his anger under control? මොකද්ද ළමයාට කිව්වේ කරන්න කියලා එයාගේ තරහව අඩු වුණාම? Yes, you can find the answer. His father suggested that he now pull out one nail for each day he could hold his temper. එයාගේ මේ දැන් එන ගහලා ඉවර වුණාට පස්සේ එයාගේ මේ හැම වෙලාවෙම තරහව පාලනය කරන හැම වෙලාවෙම ඇණයක් ගලවන්න කිව්වා. To pull out one nail for each day that he could hold his temper. How long did the boy take to remove all the nails? How long? කොපමණ කාලයක් ගත වුණාද මේ ළමයාට remove ඉවත් කරන්න මේ ඔක්කොම ඇන ටික? Yes, how many days? Right, අපිට answer එක තියෙනවා මෙන්න මෙතන. Several weeks went by. The day finally came when the young boy was able to tell his father that all the nails were gone. Several weeks කියලා answer එක තියෙනවා. සති කීපයක් තමයි ගත වෙලා තියෙන්නේ. Several weeks. Okay. Last question. We have to select the correct answer. What lesson did the father want to teach the son? මොන වගේ පාඩමක්ද මේ පුතාට උගන්වන්න ඕනේ? It is good to say I am sorry so many times. I am sorry so many times කියන එක හොඳයි කියලා කියනවා. Getting angry is bad, but it is good if you can say I am sorry. තරහ වීම හොඳ නෑ. නමුත් I am sorry කියන එක හොඳයි. Something told in anger hurts the other permanently. තරහින් යමක් කිව්වම අනිත් කෙනාගේ හිත ස්ථිරවම රිදෙනවා. බලමු මේකේ තියෙනවා දැන් මේ පුතා මේකයි මේ කතාවේ තියෙන්නේ. පුතාට ඉක්මනින්ම කේන්තියන් නිසා තාත්තා දෙනවා එන ටිකක්. එන මල්ලක් දෙනවා. ඔයාට කේන්තියන් හැම වෙලාවෙම අන්නර වැටේ. එනේ ගානේ ගහන්න. ඉතින් පුතා මේ ඇනේ ගානේ ගහන පළවෙනි දවසේ ඇන 37ක්ම ගහනවා. ඒ තරම් කේන්තියක්. ඊට පස්සේ ටිකක් දවස් යනකොට එයාට හිතුණා මේ ඇන ගන්නවට වැඩිය ලේසි මේ කේන්තිය පාලනය කරගන්න කියලා. එහෙම කියලා කොහොම හරි ඇන ටික ඔක්කොම ගහලා ඉවර වුණා. ඊට පස්සේ පුතාත් කිව්වා ගලවන්න කියලා ඇන ටික. දැන් මේ the very gently the father took his son by hand and led him to the fence. වැට ළඟට එක්කරන් ගියා එන ගැලෙව්වට පස්සේ. You have done very well my son. ඔයා හොඳින් ඒක කරලා තියෙනවා. He is mine. But look at the holes in the fence. බලන්න මේ සිදුරු දිහා වැටේ තියෙන. The fence will never be the same. ඉස්සෙල්ලා තිබුණා වගේ නෙමෙයි වැට. The boy listened carefully as his father continued to speak. When you say things in anger, ඔයා කිව්වොත් යමක් තරහින්, they leave permanent scars just like this. මේ වගේ හදවතේ මේ වගේ තුවාල ඇති වෙයි කියලා කිව්වා. එහෙනම් අන්තිම උත්තරය තමයි හරි. Okay, like that we can find the answers. මේ හැම වචනයක්ම ඡේදයේ තියෙන දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ අපිට මේ පිළිතුරු සොයා ගන්න. ඉක්මනින්ම මේ ඇස් එහා මෙහා කරලා මේ පිළිතුරු සොයාගෙන යන්න අපි පුරුදු වෙන්න ඕන. ප්‍රශ්නය කියලා ඒ අදාළ පිළිතුරු සෙවීමට අපි පුරුදුලා හිටියොත් ලේසියෙන්ම මේකට ආන්සර්ස් ලියන්න පුළුවන්. Okay, last question. 8 වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඡේදයක් ලියන්නයි එන්නේ. Write a paragraph on one of the following topic. ලියන්න ඡේදයක් පහත මාතෘකා වලින් එකක් ගැන. Use about 50 to 60 words. භාවිතා කරන්න වචන 50 සිට 60 දක්වා. An unforgettable day in my life. මගේ ජීවිතයේ අමතක නොවන දිනයක්. The bird I like most. මා කැමතිම කුරුල්ලා. ඊටාම පහසු මාතෘකා දෙකක් තියෙනවා. අපි එකක් ගැන ලියලා බලමු. An unforgettable day in my life. මගේ ජීවිතයේ අමතක නොවන දිනයක්. අපිට ඊටාම සරල දෙයක් ලියන්න පුළුවන්. It was late in the evening when I arrived home after school. ඒක ගොඩක් හවස් වෙලා මම ගෙදර එනකොට පාසලෙන් පස්සේ. එදා ගොඩක් හවස් වෙලා මං ගෙදර එන විට පාසලෙන් පස්සේ.
There was a beautiful cake on the stool. ලස්සන කේක් එකක් තිබුණා ස්ටූල් එක උඩ. And number 15 was on the top. මුදුනේම number 15 ගහලා තිබුණා. 15 ඉලක්කම ගහලා. I thought for a while. මං කල්පනා කළා මොහොතක්. Oh my god. දෙවියනේ. It was 6th of March. මාර්තු 6 වෙනිදා. It was my birthday. මගේ උපන්දිනේ. All the family members and friends. ඔක්කොම පවුලේ සමාජිකයෝ සහ යාළුවෝ came out එළියට ආවා from their hiding places. ඒගොල්ලන් හැංගිලා හිටපු ස්ථාන වලින් saying happy birthday to you. happy birthday කියාගෙන එළියට ආවා. We enjoyed a lot. අපි ගොඩාක් විනෝද වුණා. It was an unforgettable day in my life. ඒක මගේ ජීවිතයේ අමතක නොවන දිනයක්. ඔයගේ සරල දෙයක් ලියන්න එන්නේ අපිට ගොඩාක් ලියන්න බෑ මේක. මොකද වචන 50ක් 60ක් අතර ලියන්න තියෙන්නේ. ගොඩාක් ලියන්න බෑ විස්තර සහිතව. කෙටියෙන් තමයි ලියන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔයා පිළිතුරු ලිව්වොත් ඔයාට පහසුවෙන් මේ ලකුණු 40 ලබා ගන්න පුළුවන්. ඉතින් මේ 8 වෙනි ප්‍රශ්නෙට එන්නේ පැරග්‍රාෆ් එකක් ලියන්න. මම ගොඩාක් වීඩියෝ කරලා තියෙනවා මේ පැරග්‍රාෆ් එකක් ලියන්නේ කොහොමද කියලා. ඒව බලන්න. බලලා ඔයාට පුළුවන් ලියන හැටි ඉගෙන ගන්න. right. එහෙනම් අද අපේ මේ පළවෙනි පේපර් එක සාකච්ඡාව අවසන් වෙනවා. ඉතින් ඔයත් මේකෙන් යමක් ගත්තනම් ලයික් කරන්න වීඩියෝ එකට. ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. ඔයා අලුත් නම් මේ channel එක අදම නම් බලන්නේ subscribe කරන්න channel එකට. okay. online classes වලට සම්බන්ධ වෙන්න පුළුවන් යාළුවන්ටත් කියන්න. මෙන්න මේ දිනවල වෙලාවල වල පැවැත්වෙන්නේ. මෙන්න මේ නම්බර් එකට ඔයාගේ නම සහ ශ්‍රේණිය එවන්නයි තියෙන්නේ. right. thank you for watching. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම විභාගයේ සමත් වීමට හැකි වේවා හොඳින්ම කියලා මම ඔයගොල්ලෝ සැමෝට සුබ පතනවා. ජය වේවා.